එන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนัง සම්පුන්නං ปานาติปาตาเวรมณี สิกขาปดัง สมาธิยามิ อดินนาดานาเวรมณี สิกขาปดัง สมาธิยามิ กามิสุมิจฉาจาราเวรมณี สิกขาปดัง สมาธิยามิ มุสาวาทาเวรมณี สิกขาปดัง สมาธิยามิ สุราเมรยมัจจพมาดัฏฐานาเวรมณี สิกขาปดัง สมาธิยามิ තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වාං අප්පමාදේන සම්පාදේතබ්බං. දයි පූජනීය වන්දනීය මහා සංඝරුවනින් අවසර සදහැවතුනි, බුද්ධ ශාසනයක් මුල් කරගෙන සංඝරුවනක් පෙරමුණේ තබාගෙන සිදු කරන විශේෂ පින්කමක්. මේ පින්කම් අතර විශේෂ පින්කමක් තමයි මේ ශාසනය වෙනුවෙන්, මහා සංඝරුවන වෙනුවෙන් කුටියක් සකස් කරලා ස්වාමින් වහන්සේ නමකට වැඩ ඉන්නට පුළුවන් ආකාරයට අවශ්‍ය පහසුකම් සලසලා එවැනි කුටි සෙනසුනක් ශාසනයට පූජා කිරීම, සංඝ සතු කරලා පූජා කිරීම, එවැනි මහාර්ග පින්කමක් සිදුවෙන මොහොතක් මේ. සුළු පිරිසක් නමුත් එකතු පාදු වෙලා පූජනීය වන්දනීය අපේ සුමනරන්සි ස්වාමින් වහන්සේ මේ ඉදිරි වස් කාලය තුල තමන් වහන්සේගේ බණ භාවනා කටයුතු කරමින් පිළිවෙත් පුරමින් වැඩ ඉන්නට සූදානම්ව සිටින අවස්ථාවක උන්වහන්සේ වෙනුවෙන්, උන්වහන්සේගේ විවේකයේ වෙනුවෙන් විශේෂයෙන් ධම්මික ටිකිරි බණ්ඩාර මහතා මුල් වෙලා එතුමාගේ ධනය ශ්‍රමය වැය කරලා ඒ පවුලේ උදවියගේ ආධාර උපකාර ශ්‍රමය ධනය සහසම්බන්ධ කරගෙන, ඒ වගේම පවුලට සහසම්බන්ධ වෙච්ච තවත් උදවිය, මේ රැස් වෙච්ච මව්වරු දූ දරුවන් එකතු පාදු කරගෙනයි මේ කුටි පූජාව සිද්ධ කරන්නට යන්නේ. ඉතින් ඒ නිසා පළමුව අපි ඔබ අද දවසේ සකස් කරගත් දානීය අග්‍ර කොටස තථාගත ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිහි ගෞරවයෙන් බුද්ධ පූජාවක් හැටියට පවත්වමු. ඉන් අනතුරුව
කුටි පූජාව සිද්ධ කරලා එහි ආනිසංස පිළිබඳ දැන කියාගෙන මහා සංඝරවණු විසෙහි දාන උපස්ථාන කටයුතු කිරීමට අවස්ථාව සලසා ගනිමු. හොඳයි හැමදෙනාම මා සමගම බුද්ධ පූජාව පැවැත්වීම සඳහා නැවත නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව ශාසනං තාවතා පතිගන්හාතු පූජා ලෝකානු ගන්ධතේලප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථා සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ බන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ බන්තේ පලාපලං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ බන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ බන්තේ කජ්ජකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි පුප්පං මිලායාති යතා ඉදම්මේ කායෝ තථා යාති විනාශ නාගවල්ලී දලෝපේතං චුන්න පෝග සමා තාම්බූලම් පතිගන්නාතු සතම් පුරේ නිවේදයාමි සම්බුද්ධං විතරාගං නිමන්තයාමි සුගතං ලෝකදෙට්ටං නරාසබං ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකා ඒහි පස්සිකෝ ඕප පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝයි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං සුපටිපන්නෝ භගවතෝ ශාවක උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක
ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සබ්බඨානි සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං වන්දාමි චේතියං සම්බං සබ්බඨානි ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං වන්දාමි චේතියං සම්බං සබ්බඨානි ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සාදු 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 හැමෝම මෙහෙම කියන්න නිරෝධ සමාපත්තියෙන් මහා කරුණා සමාපත්තියෙන් අරිහත් ඵල සමාපත්තියෙන් නැගී වැඩ සිටින්නාක් මෙන් වැඩ හිඳින්නා වූ දේවාති දේව වූ සක්‍රාති සක්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මාර පරාජය කළා වූ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුව්‍යංජන ලක්ෂණයෙන් ව්‍යාමම් ප්‍රභාවෙන් කේතුමාලාලංකාරයෙන් ශවනංගන බුදු රශ්මි මාලාවෙන් හිරු මඩලක් මෙන් සඳ මඩලක් මෙන් බබලන්නා වූ තුන් ලෝක වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වූ අග්‍ර දක්ෂිනාර්ය වූ පූජනීයං අභිපූජනීය වූ වන්දනීයං අභිවන්දනීය වූ මහඳුරට ලහිරු මඩලක් වූ ගමනින් සාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අසරණ සරණ වූ අනාථ නාථ වූ මාගේම ස්වාමී වූ දස බලධාරී වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප විසින් සදහසිතින් ගෞරවයෙන් භක්තියෙන් පිළියෙල කර ගන්නා ලද සුවඳ තෙල් පහන් ආලෝකයෙන් සුගන්ධ ධූප පූජාවෙන් සුවඳ මල් සමූහයෙන් පූජා කරමි පූජා වේවා සිසිල් පැන් පූජාවෙන් ප්‍රණීත භෝජන දානයෙන් කැවිලි පෙවිලි පළතුරු පූජාවෙන් පූජා කරමි පූජා වේවා පිරිසිදු දහත් පූජාවෙන් පූජා කරමි පූජා වේවා
සීලාදී ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරමි. පූජා වේවා මේ බුද්ධ පූජාමය බුද්ධ වන්දනාමය සීලමය දානමය ප්‍රතිපත්තිමය භාවනාමය කුසලානිසංස ධර්මය අප හැම දිනාටම මාර්ගඵල නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා. මේ පූජා වස්තු සමූහය ස්වල්ප මොහොතකින් අනිත්‍යත්වයට යන්නාසේ සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය. සියලු සංස්කාරයෝ දුක්ඛයෝය. සියලු ධර්මයෝ අනාත්මයෝය. සාදු සාදු සාදු. චිරප්පවාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්මි අස්මාලෝකං පරං ගතං පුඤ්ඤානි පතිගන්හන්ති පියං ඥාතීව ආගතං. මහා සංඝරුවණෙන් අවසර සදහැවතුනි, තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ ඔබ දන්නවා දෙව්ලොව චාරිකා කළ උත්තමයන් අතර විශේෂ උත්තමයාණන් වහන්සේ නමක් තමයි අපේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ තරම් දේව චාරිකා කළ තවත් රහතන් වහන්සේ නමක් නැති තරම්. තවත් රහතන් වහන්සේලා හිටියා. නමුත් වැඩිපුරම දේව චාරිකාවේ යෙදුච්ච උන්වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ දේව චාරිකාවේ වඩින වෙලාවක දකිනවා පුදුම විදිහේ දිව්‍ය ප්‍රාසාදයක් තියෙනවා. යොදුන් 12ක් පුරාවට විශාල පැතිරිච්ච ප්‍රදේශයක් පුරා. යොදුනක් කියලා කියන්නේ සතපුම් 16ක් කියලා කිව්වොත් 16ව 12ක්. ඒ වගේම යොදුන් 100ක් අහස උසට විශාලයි. ශාල දිව්‍යමය ප්‍රාසාදයක්. හරිම දැකුම් කළුයි. රත්න රුවණින් තමයි සැරසීලා තියෙන්නේ, හදලා තියෙන්නේ, නැත්නම් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, දෙව ගණන් දහස් ගණන් පිරීලා. නමුත් උන්වහන්සේ හොයලා බැලුවා මේ දිව්‍ය ප්‍රාසාදයේ අයිතිකාරයෙක් නැහැ. වැඩ වාසය කරන කෙනෙක් නැහැ, පරිහරණය කරන පුද්ගලයෙක් ප්‍රධානියෙක් නැහැ. ඒ නිසා අහල පහල දිව්‍ය ප්‍රාසාදවල ඉන්න දෙවිවරුන්ගෙන් අසා සිටියා, දෙවිවරුනි මේ දිව්‍ය ප්‍රාසාදයේ අයිතිකාරයා කවුද? ස්වාමිනී, මේ අයිතිකාරයා මනුලොව තවම ජීවත් වෙනවා. කවුද? නන්දිය උපාසකතුමා. මුගලන් මහරහතන් වහන්සේ මේක දැකලා පුදුමයට පත් වෙලා තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ සම්මුඛ වෙලා වැඳලා නමස්කාර කරලා කියනවා, ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මොග්ගල්ලානේ ප්‍රශ්නේ? ස්වාමීනි, මනුලොව කෙනෙක් යම්කිසි පින්කමක් පූජාවක් කළාම එයා මිය යන්නටත් පෙර ඔහු වෙනුවෙන් හෝ ඇය වෙනුවෙන් දෙව්ලොව දිව්‍ය ප්‍රාසාද පහළ වෙනවද? දිව්‍ය විමාන පහළ වෙනවද ස්වාමීනි? ඇයි මොග්ගල්ලානේ මගෙන් අහන්නේ? ඔබ ඊට සාක්ෂි. බුදුරජාණන් වහන්සේ දන්නවා එවැනි ප්‍රාසාදයක් පහළ වෙලා තියෙන බව.
මුගලන් මහරහතන් වහන්සේ ඒක ඇස් දෙකෙන් දුටු බවත් බුදු පියාණන් වහන්සේ දන්නවා. මොකක්ද මේ දිව්‍ය ප්‍රාසාදයේ කා වෙනුවෙන්ද? නන්දිය උපාසකතුමා වෙනුවෙන්. නන්දිය උපාසක ළමා කාලෙම බොහෝම ශ්‍රද්ධාවන්ත දරුවෙක්. මව්පියොත් ඒ වගේම ශ්‍රද්ධාවන්තයි. මව්පියන් සමගම පින්දහම් කටයුතු කරගත්ත මේ නන්දිය දරුවා තරුණ වයසට පත් වුණා. විවාහ දිවියටත් පත් වුණා. විවාහ දිවියෙන් පසුව මව්පියන් මිය පරලොව ගියා. හැබැයි ඒ දිගින් දිගටම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය මුල් කරගෙන දාන ආදී පින්කම් කරනවා. හොඳට බණ අහනවා. හොඳ ශ්‍රද්ධාවන්තයි. දවසක් බුදුරජාණන් වහන්සේගේ මේ සේනාසන පූජාවක, කුටි පූජාවක ශාසනය වෙනුවෙන් ඊළඟට මහා සංඝරත්නය වෙනුවෙන් කුටියක් සේනාසනයක් පූජා කිරීමේ ආනිසංස ධර්ම දේශනාවක් අහපු මේ නන්දියට හිතෙනවා මමත් විශේෂ වූ සේනාසනයක් මහා සංඝරුවන වෙත බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන්ට හදලා පූජා කරන්න ඕනේ. සියල්ලෙන් සම්පූර්ණ කරලා සකස් කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මහා සංඝරුවනේ අප උපදෙස් ලබාගෙන විශාල ආශ්චර්යමත් සේනාසන කුටි සෙනසුන් සකස් කරනවා. සකස් කරලා බොහෝම ශ්‍රද්ධාවේ මහා උත්සවාකාරයෙන් පුණ්‍යෝත්සවාකාරයෙන් ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයට පැන් වඩලා මේක බුද්ධ ශාසනයට පූජා කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. ඒ පැන් වඩන මොහොතේම තමයි දෙව්ලොව නන්දිය උපාසකතුමා වෙනුවෙන් දිව්‍ය ප්‍රාසාදය පහළ වුණේ. බලන්න පින්නතුනේ කර්මයක හැටි. මේවා දෙවිවරු කරන ඒවා නෙමෙයි. මේවා බ්‍රහ්මියෝ කරන ඒවා නෙමෙයි. මේ ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේ තුල තියෙන මේ කර්ම වේග, කර්ම ශක්තිය, කර්මයේ තියෙන ආශ්චර්යකම. තවත් පැත්තකින් පින්නතුනි සජීවී ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න අවස්ථාව. ඊළඟට මහා සංඝරත්නය කියන්නේ නික්ලේශී මහරහතන් වහන්සේලා. ප්‍රතිග්‍රාහක සම්පත්තිය වශයෙන් 500ක් ප්‍රබලයි. ඊළඟට දායකත්වය. ප්‍රතිග්‍රාහකයේ දායකත්වයයි දෙක එක හා සමාන වගේ. දායකත්වයේ පිරිච්ච ශ්‍රද්ධාවක්. ඒ වගේම නිර්ලෝභී පරිත්‍යාගශීලී චේතනාවකින් පිරීලා ශ්‍රද්ධාවෙන් ඔද වැඩිලා පිනක තියෙන ආනිසංස පිනක තියෙන වටිනාකම හොඳින් දැනගත්ත කෙනෙක්. නිර්ලෝභීකම, පරිත්‍යාගශීලීකම, ශ්‍රද්ධාව මේ ඔක්කොම එකතෙන් වෙලා දායක පක්ෂ ඉදිරිපත් වුණාම ඒක ප්‍රබල පින්කමක් වෙනවා. ප්‍රබල පූජාවක් වෙනවා. ඒවා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවා. ඒ දිට්ඨ ධම්ම වේදනීය විපාකයක් තමයි මනුලෝ තාම ජීවත් වෙනවා. එතුමාට තව ආයුෂ තියෙනවා මනුලෝ ජීවත් වෙන්න. නමුත් පැන් වඩන මොහොතේම දිව්‍ය ප්‍රාසාදයක් පහළ වෙනවා. බලන්න මේ කර්මයක හැටි. ඒවා සදිව්‍ය තව්තිසා දෙව්ලොව ඉන්න දෙවිවරු කරපුවා නෙමෙයි. ඒ තමයි ප්‍රබල පින්කමක ප්‍රතිඵල. ඒ නිසා ශාසනයට කුටියක් සෙනසුණක් භූමියක් පූජා කරනවා කියන්නේ මහත්ඵල මහත් ආනිසංසගෙන දෙනවා. අන්නදෝ බලදෝ හෝති. ආහාර පාන පූජා කරනවා කාය ශක්තිය ලැබෙනවලු. කාය බලය ලැබෙනවලු. ඒක ප්‍රධාන වුණාට අනිත් ඒවාත් ලැබෙනවා. අන්නදෝ බලදෝ හෝති. වත්තදෝ වන්නදෝ හෝති. වස්ත්‍ර පූජා කරපුවාම, සිවුරු ආදී පූජා කරපුවාම ශාරීරික පැහැපත්කම, අනුන්ට ප්‍රියමනාප ස්වરૂපයක් ඇතිකම, වර්ණවත්කම ලැබෙනවා කියනවා සංසාරේ. විපාක වශයෙන් ප්‍රතිඵල වශයෙන්. වන්නදෝ වත්තදෝ වන්නදෝ හෝති. ඊළඟට යානදෝ සුඛදෝ හෝති. යාන කියලා කියන්නේ යන්න ගමන් බිමන් පහසුව සලසා දීම. යාන වාහන පූජා කිරීම. කරත්තයක් හරි කමන්නේ පූජා කරනවා නම් ඒකත් යානයක්. ඒ නිසා ගමන් බිමන් පහසුව සලසා දීම, යාන වාහන පූජා කිරීමෙන් යානදෝ සුඛදෝ හෝති. කායික සැප, මානසික සැප සියල්ලම ਸਰව ප්‍රකාරයෙන් ලැබෙනවා ප්‍රතිඵල වශයෙන් ආනිසංස වශයෙන්. යානදෝ සුඛදෝ හෝති.
ඊළඟ දීපදෝ චක්කුදෝ හෝති. පහන් පූජාව, ආලෝක පූජාව. අඳුරු තැනකට ආලෝකය අරන් දෙනවා. වයරින් කරනවා, බල්බ් දාලා දෙනවා. අඳුරු තැනකට මහා සංඝරත්නය වැඩි ඉන්න තැනක් වෙන්න පුළුවන්. සිල්වත් ගුණවත් උපාසක උපාසිකාවන් ඉන්න, තාපසවරුන් ඉන්න, බුදුරජාණන් වහන්සේ වැඩින බුද්ධ මන්දිරයක් වෙන්න පුළුවන්. චෛත්‍ය රාජන් වහන්සේ නමක් පරිසරය වෙන්න පුළුවන්. බෝධි පරිසරයක් වෙන්න පුළුවන්. ඊළඟට පන්සලට එන යන මාර්ගය වෙන්න පුළුවන්. ඕනම දෙයක් අසරණ මිනිස්යන්ගේ ගෙවල් වලට හවි ආලෝකය පූජා කිරීම. දීපදෝ චක්කුදෝ හෝති. පහන් ආලෝකය නිසා ලැබෙනවා ප්‍රඥා ඇස. හොඳ ඇහැක් ලැබෙනවා වගේ ප්‍රඥා ඇස ලැබෙනවා. හොඳ ඇහැක් ලැබෙන නිරෝගිමත් ඇහැක් ලැබෙනවා. ලෙඩ දුක් නැති නිරෝගිමත් ඇහැක් ලැබෙනවා වගේම නුවණැස ලබා ගන්නටත් ඒක උපකාර වෙනවා ප්‍රතිඵල වශයෙන්. එහෙම කියලත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යානදෝ සුඛදෝ හෝති දීපදෝ චක්කුදෝ හෝති යෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන්. කෙනෙකුට හිතෙනවා නම් මම මේ ඔක්කොම පූජා කරන්න ඕනේ කියලා. එහෙමනම් එයාට තියෙන්නේ කුටියක්, සෙනසුනක්, ආවාසයක් සකස් කරලා සංඝයාට පූජා කිරීමයි. යෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන්. කුටියක්, සෙනසුනක් පූජා කරපුවා හරියට සියල්ල දුන්නා වෙනවා. යානයක් දුන්නා වෙනවා, ආලෝකය දුන්නා වෙනවා, වස්ත්‍ර දුන්නා වෙනවා, හැම දෙයක්ම දුන්නා වෙනවා. මොකද කුටියක් පූජා කරන නිකන් පූජා කරන්නේ නැහැ. ඒ සියල්ල සම්පූර්ණ කරලයි පූජා කරන්නේ යම් යම් දේවල්. එහෙමත් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා යෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන්. අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති. බලන්නකො අතන අවසානයේ කෙරවල ශ්‍රේෂ්ඨත්වයේ යම් කෙනෙක් ධර්මානුශාසනාවක් කරනවා නම් එයා අමෘතය දෙනවා වෙනවා කියනවා. අමෘතය කියන්නේ මොකද්ද? නිවන. නිවන ලබා ගැනීමට උපකාර වෙන්නේ අනුශාසනාවයි. ශ්‍රී සද්ධර්මයේ අනුශාසනා කිරීමයි. එහෙමනම් ශ්‍රී සද්ධර්මයේ අනුශාසනා කිරීම තමයි මෙවැනි තැන් වලින් සිද්ධ වෙන්නේ, මේ පින්කමෙන් සිද්ධ වෙන්නේ. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉඳලා කරන්නේ ඒ ටික. බණ භාවනා උගන්වනවා කියන්නේ ශ්‍රී සද්ධර්මයේ උගන්වනවා කියන එකයි. පින්නතුනි, ආරම්භය කල්යාණ මිත්‍රත්වය, ආරම්භය සත්පුරුෂ ඇසුර, අවසානය යන්නේ බොජ්ජංග ධර්ම වලට. බොජ්ජංග ධර්ම වලින් යන්නේ නිවනට. යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍ර සත්පුරුෂයෙක් ඇසුරු කරනවා නම් එයා තුල ශ්‍රද්ධාව, ශ්‍රී සද්ධර්මය අහන්න හිත නැඹුරු වෙනවා. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන මොකද්ද අපට ඇති වෙන්නේ? බණ අහන්න හිතෙනවා. බණ අහන්න ශ්‍රද්ධාව හිතේ පහළ වෙනවා. ශ්‍රද්ධාව දියුණු වෙන්න යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා අයාට. යෝනිසෝ මනසිකාරය. යෝනිසී මනසිකාරය දියුණු වෙනකොට සති සම්පජඤ්ඤය දියුණු වෙනවා. සති සම්පජඤ්ඤය දියුණු වෙනකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය දියුණු කරගන්නකොට යාට ත්‍රිවිධ සුචරිතය ඇති වෙනවා. කාය වාක් මනක් කියන ත්‍රිවිධ සුචරිත ධර්ම දියුණු කරගන්න පුළුවන්කම ලැබෙයි පුද්ගලයාට. ත්‍රිවිධ සුචරිතය දියුණු කරගන්න කෙනා සතර සතිපට්ඨානය දියුණු කරනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය දියුණු කරගන්න ලැබෙනවා. සතර සතිපට්ඨානය දියුණු කරගන්නවා කියන්නේ බොජ්ජංග ධර්ම දියුණු කරගන්නවා කියන එකයි. ඒ නිසා බොජ්ජංග ධර්ම දියුණු වෙනවා කියන්නේ ලෞතුරා බෝධිය, පසේ බෝධිය, රහත් බෝධිය කියන තුන්තරා බෝධිය එක්තරා බෝධියකට පැමිණ අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමයි. එහෙමනම් කල්යාණ මිත්‍ර ඇසුරෙන් ආරම්භ වෙන අපේ පුණ්‍ය ජීවිතය අවසානයේ විමුක්තිය කරා අපි ගමන් කරනවා. කවදාකවත් අපට වරදින්නේ නැහැ. හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරපු කෙනා මේ කියපු ගුණ අධීර දියුණු කරගන්න කෙනා ආපසු හැරෙන්නේ නැහැ. එයා නිර්වාණ ධාතුව කරාමයි ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා සතුටු වෙන්න ඕනේ, සන්තෝෂ වෙන්නට ඕනේ. වර්තමානයේ අපේ රටේ පමණක් මේ මුළු ලෝකයේම මහා දරුණු වසංගතයක් ඇවිල්ලා මරණය කියන බය අපි හැමෝටම තදින් දැනෙන අවස්ථාවක්. ගිහි පැවිදි හැමෝටම. පැවිදි ස්වාමීන් වහන්සේලා කෙසේ වෙතත් ගිහි උදවියට පුදුම විදිහේ මරණ බයක් දැනෙන අවස්ථාවක්. මරණය අපිට කොයි වෙලාවේ කොතනකදී කොයි විදිහට පහළ වෙයිද කියලා හිතා ගන්න බැරි තත්ත්වයක් මුළු ලෝකයේ තුලම තියෙන අවස්ථාවක්.
එවැනි අවස්ථා අපි කරන්නටම ඕනේ ධර්මයට අනුව ධර්මානුකූලව මෙවැනි පින්කම් කරලා අපි ගොඩ යන්න ඕනේ. පුණ්‍ය ශක්තියක් අපි රැස් කරගන්නට ඕනේ. මොකද මේ රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය තමයි අපට අනාගතේ පිහිට ආධාර වෙන්නේ. ඒ පුණ්‍ය ශක්තිය අතරින් විශේෂ වශයෙන් මෙවැනි වනාන්තරගතව විවේකී තැනකට පෙළා සිල්වත්ව ගුණවත්ව සුපේසල ශික්ෂාකාමීව ලෞතර බුදු පියාණන් වහන්සේගේ අනුශාසනට අනුව කටයුතු කරමින් පිළිවෙත් පුරන ස්වාමින් වහන්සේ නමක් ලැබීම ඔබ ලැබූ භාග්‍යයක් හැටියට සලකන්නට ඕන. අද එහෙම ස්වාමින් වහන්සේලා අඩුයි. අනිත් ස්වාමින් වහන්සේලාට නිඳා කරනවා නෙමෙයි. එහෙම අය අඩුයි. ඉතින් එවැනි ස්වාමින් වහන්සේ නමකට පිපාසයට පැම්බිඳක් පූජා කරනවා කියන්නේ අනන්ත සසර සැප විපාක ලැබෙන මහා පින්කමක්. එවැනි ස්වාමින් වහන්සේකට දොහොත් නගා වන්දනා කරනවා කියන්නේ දන් හැන්දක් පූජා කරනවා කියන්නේ සාදු කියා නමස්කාර කරනවා කියන්නේ අනන්ත සසර සැප විපාක ලැබෙනවා. ඒ සැප විපාක අපට අවශ්‍යයි. සතර අපා දුකට නොවැටි මනුලෝ දෙව්ලෝ සැරිසරන්ට පින තියෙන්නට ඕනේ පින්නතුනි. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්ස උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහිව හිටියත් පින් ඕනේ, පින් රැස් කරගන්න ඕනේ. ඊළඟට මිනිස්සෙක් වෙලා ඉන්න ඕනම කෙනෙකුට පින් ඕනේ. මනුස්ස ජීවිතයේ විශේෂ පිරිසක් ගිහි පැවිදි උදවිය කියන්නේ උන්වහන්සේලා ගිහිගෙන් නික්මිලා පැවිදි දම් පුරනවා. උන්වහන්සේලාට පින් ඕන කරනවා, කුසල් ඕන කරනවා. එනිසා හැමෝටම පින කුසලය උපකාර වෙන බවයි ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළේ. එනිසා මේ ධම්මික අපේ මහත්මයා මේ පවුලේ උදවිය මේ රැස්වෙච්ච හැම දෙනාම සතුටු වෙන්න. මේ කරන්නේ ශාසනික පින්කමක්. ශාසනික පින්කමක්. මේ පින්කමේ ආනිසංස කියන්න අපි දක්ෂ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝක ධාතුවේ කවුරුවත් දානයක පරිත්‍යාගයේ සම්පූර්ණ වශයෙන් ආනිසංස දේශනා කරන්න දක්ෂ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අගතැන්පත් වුණත් උන්වහන්සේටත් බෑ දානයේ ආනිසංස කෙලවර දේශනා කරන්න මතක් කරලා දෙන්න. ලෞතර බුදු පියාණන් වහන්සේ තමයි ඒකේ ආනිසංස දන්නේ. නිසා මේ කුටියක් සේනසුණක් මෙවැනි විවේක තැනක අනික ස්වාමින් වහන්සේගේ සුමරන් ස්වාමින් වහන්සේගේ අත්තා කිරියම්මා ජීවත් වෙච්ච ඇත්තන්ට අයිති මේ ඉඩම් ප්‍රදේශය මේ සමීපේ. ඉතින් එවැනි තැනක උන්වහන්සේ මේ ගම ඇසුරු කරගෙන මේ වැඩිදීම ලොකු දෙයක්. මොකද තථාගත බුදු පියාණන් වහන්සේගේ අනුශාසනාව පෙන්නනවා යම් කිසි කෙනෙක් සසුන්ගත වුණා නම් එයා තමන්ගේ ඥාතීන්ට උපකාර කරන්නට ඕනේ. ඥාති ධර්මයක් ඒක. ලෞතර බුදු වෙන මහබෝසත් කෙනෙක් දියුණු කරන එක්තරා ධර්මයක් තමයි ත්‍රිවිධ චර්යා අතරේ ඥාතත්ත චර්යා. නෑයන්ට උපකාර කිරීම. නෑයන්ට උපකාර කරන ක්‍රම දෙකක් තියෙනවා. හැබැයි මේ ක්‍රම දෙකෙන් ප්‍රබල වටිනා ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ. එක ක්‍රමයක් තමයි භෞතික දේවල් පරිත්‍යාග කිරීම. ඒක ඊතරම් සැලකිය යුතු දෙයක් නෙමෙයි. Tamanට ලැබෙන කන